තෙරුවන් සරණයි දරුවෝ හැම දිනාටම පුතේ මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසර නැත්නම් අඟහරුවාදා රෑ 8 ඉඳන් 10 වෙනකන් තිබුණු Zoom එකේ කරන පන්තිය තමයි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවෝ එදා හදිස්සි මලගෙදරක් නිසා මට ක්ලාස් එක කරන්න බැරි වුණා. ඉතින් පුතේ මේ මම දැන් බලාපොරොත්තු වෙන මේ විදිහට පාඩම පිළිබඳව සාකච්ඡා කරලා මේක අපේ හෙළබස් YouTube channel එකට අප්ලෝඩ් කරන්න. පුතේ ඔයාලට මම link එක දෙනවා. ඔයාලා මේ වීඩියෝ එක බලන්න. ටියුට් එක ඒ විදිහට කරන්න පුතේ. මම හිතනවා ටියුට් දැන් ලැබිලා ඇති කියලා. මොකද දැන් ටික දවසක් ටියුට් තැපල් කරලා එහෙනම් ඔයාලට නම් ටියුට් එක ලැබිලා ඇති. ඉතින් පුතේ ටියුට් එකේ ඒ විදිහට අභ්‍යාස ටික සිදු කරන්න අපි මේ විදිහට කතා කරමු. පුතේ සුපුරුදු පරිදි ඔන්ලයින් ක්ලාස් එක පවත්වනවා. ඒ වගේම මගේ චූටි අදහසක් තියෙනවා පුතේ. Zoom එකෙන් ක්ලාස් එක නොකර මේ විදිහට කියන්නේ පාඩම් මාලාව සිදු කරලා ඔයාලට YouTube එකට පාඩම් අප්ලෝඩ් කරන්න හේතුව දරුවෝ එතකොට මේ ඔයාලට පුළුවන් වීඩියෝ එක කීප වතාවක්වත් බලන්න පුළුවන් කීප වතාවක්වත් අහන්න පුළුවන් ඒ නිසා මම හිතනවා Zoom එකෙන් දැන් කරපුවාම මම කරන වෙලාවට විතරක් නිසා ඔයාලට දුතුම් පාරක් බැලීමේ හැකියාව නැති හින්දා මම හිතනවා දිගටම කරන වීඩියෝ ටික මේ විදිහට අප්ලෝඩ් කරන්න ක්ලාස් එකේ ඒවා. ඒතර ටියුට් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. ඒ විස්තර ඔයාලා දන්නවා. පුතේ ටියුට් එක කාට හරි හම්බ වෙලා නැත්නම් ටියුට් සම්බන්ධ මොනවා හරි ගැටලුවක් තියෙනවා හෂානයට කතා කරන්න 071 095 29 26 කියන නම්බරයට හෂානයට කතා කරලා විස්තර දෙන්න විස්තර අහගන්න. මම හිතනවා ඔයාලා හැමෝගෙම ටියුට් හම්බෙලාද කියලා. අද ඉඳන් කතා කරද්දී පුතේ ටියුට් එක තියෙනවා. අපි මේ වෙද්දි කතා කරලා තියෙන මෙන්න මේ තියෙන සංදේශ කාව්‍ය ඉතිහාස මේ දේවල් අපි කතා කරා. සහ මේ ගිය සතියේ අපි සාකච්ඡා කරා කවි කිහිපයක් පිළිබඳව. අපිට මේ ගිය සතියේ නැත්නම් ගිය පහවුණු අඟහරුවාද තිබුණු ක්ලාස් එකට අදාළ පාඩම තමයි මේ සිද්ධ කරන්නේ. ඒවල අපි කතා කරා සංදේශ සාහිත්‍යය නැත්නම් සංදේශයක් කියන්නේ මොකද්ද? සංදේශ ආරම්භණික ඔය කාලේද හං සංදේශය ඊට පස්සේ සිංහල සංදේශ මොනවද තියෙන්න ඕන කියන මෙන්න මේ අපි සාකච්ඡා කරන් ආවා. ඔයාලට මම මේ වචනත් ලියා ගන්න දුන්නා. පුතේ ඔයාලා එදා වගේ අදත් මම මේ උගන්වන දේවල් ටික ලියලා මට ෆොටෝ එවන්න ඕන. පුතේ මතක් කරනවා පේපර් ලැබිලා ඇති කියලා හිතනවා. ඒ පේපර්ස් ටික අනිවාර්යයෙන්ම කරලා ඒ පේපර්ස් ටික දාන්න ඕන. ඒකට හේතුව ඒ පේපර්ස් කරපු දේවල් ටික දැන් අර මම කියලා දෙනවා. සතියකට පාරක් කියන්නේ පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය මේ විදිහට පේපර්ස් ටික කියන්නේ සති වලට බෙදාගෙන ඒ ප්‍රශ්න පත්‍ර මට ලැබෙන සලසන. කියන්නේ පුතේ ඔයාලා මට කල් තියා දෙනවත් කරන්න. හාමුදුරුවනේ මම පළවෙනි සතියේ තමයි ඔබ වහන්සේට හැම මාසෙම මම ලියන උත්තර ටික එවන්නේ. ඒ කියන්නේ තැපල් කරලා. හාමුදුරුවනේ මම දෙවෙනි සතිය, තුන්වෙනි සතිය. මොකද පුතේ ඔයාලා එවන පේපර්ස් මම සතියක් ඇතුළත ඔයාලට ආපහු බලලා එවනවා. ඒතර ඔයාලා ගොඩක් ඉන්න නිසා මට බලලා එවන්න කරදරයි. ඔය හැමෝම හතරවෙනි සතියේ, හැමෝම තුන්වෙනි සතියේ වොත්. ඒ හින්දා පුතේ මට කතා කරලා කියන්න. මාත් එක්ක කතා කරලා මට කතා කරලා දැනුවත් කරන්න හාමුදුරුවෝ මම පළවෙනි සතිය වෙනවා, දෙවෙනි සතිය වෙනවා කියන එක. පුතේ මගේ නම්බර එක 071 59 51 249 කියන එක. 071 095 29 26 කියන්නේ පුතේ හෂානයි කියන නැත්නම් මේ ක්ලාස් එක ඕගනයිස් කරන අයියගේ නම්බර එක. මට කතා කරලා දිනයක් දවසක් වෙන් කරගන්න කියන්නේ සතියක් වෙන් කරගන්න පුතේ ඔයාලා වෙන පිළිතුරු මට කවද්ද එවන්නේ කියන එක සම්බන්ධයෙන්. හරි දරුවෝ. අපි එදා කතා කරා කවි කිහිපයක්. අද අපිට තියෙන්නේ නිබද පැසි පළලඹ දෙන මිහිරඹය සුවඳ විහිද සිටිවිලිකුන් කැන් රඹය නොමද තනින් තන වලුබර වන රඹය එමද වෙහෙර දිරිය දුරලන සසර බය කියන කවිය පිළිබඳව තමයි කතා කරන්නේ. එතනින් නම් තමයි අපිට පාඩම කතා කරන්න යන්න තියෙන්නේ. පුතේ මම එදා කියලා දුන්නා සාමාන්‍ය සංදේශයක් කියන්නේ මොකද්ද? සංදේශ සාහිත්‍යය ඊට සංදේශයක් ආරම්භුනේ කොහේදීද? සංදේශ ලියද්දි මොනවාද අන්තර්ගත වෙන්න ඕන? සහ සංදේශ වල තියෙන නීති රීති, සංදේශ වලට යොදා ගන්න පක්ෂීන් කවුද? ගැළපෙන සංදේශ, නොගැළපෙන සංදේශ සහ කෝට්ටේයෝගේ මේ දේවල් අපි ගොඩක් කතා කරා. ඉතින් අද මේ දේවල් මුකුත් කතා කරන්නේ නැහැ. අද අපි කෙලින්ම පාඩමට විතරක් අවධානය යොමු කරලා මේ කවි ටික තේරුම් කරලා දීලා කවි වල තියෙන අමාරු වචන කියන වලට තේරෙන්නේ නැති වචන දිනනවා නම් ඒවා ලියාගෙන කරන්න තමයි අපි අද ඉඳන් ලෑස්ති වෙන්නේ. ඒතර පුතේ මේ වීඩියෝ එක බලලා ඔයාලා උත්තර ටික ලියලා මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. ඒ වගේම අර විදිහට මට කතා කරලා සතියක් වෙන් කරගෙන කියන්නේ මාසෙට මේ සතියේ මම දානවා කියලා මට වෙන් කරගෙන හැම මාසෙම පළවෙනි සතිය නම් පළවෙනි සතියේ, දෙවෙනි සතිය නම් දෙවෙනි සතියේ ඔය ආශ්‍රිතව කියන්නේ ඔයා ලියන මාසයක් පුරාට දේවල් දාන්න ඕන. පුතේ 11 වසරේ ආයත මම ප්‍රශ්න පත්‍ර දෙකක්
සහ ටියුට් දෙකක් එවලදී ඒ ටියුට් දෙක සම්පූර්ණ කරන්න ඕන. ඒ වගේම ප්‍රශ්න පත්‍ර දෙක වෙලාවට පුතේ. ඒ කියන්නේ වෙලාවට කියලා කියන්නේ ටිකක් කනවා, ඇවිල්ලා ලියනවා, ආය රවුමක් දානවා, ආය ඇවිල්ලා ලියන එහෙම නෙවෙයි. පැය 3 පේපරේ ගානට වෙලාවටත්, පැය 2 පේපරේ ගානට වෙලාවටත් කිසිම පොතක් බලන්න නැතුව ලියලා මට ඒව දාන්න ඕන. පුතේ මට බොරු කරලා තේරුමක් වෙන්නේ හේතුව ඒකෙන් රැවටෙන්නේ, ඒකෙන් විනාශයක් වෙන්නේ ඔයාලටමයි. ඒ හින්දා අවංකව සාධාරණීව ඒ විභාගෙට උත්තර ලියලා එවන්න ඕන. මොකද පුතේ ඔයා කාගෙන් හරි අහගෙන ලියනවා නම් මොකක් හරි පොතකින් බලන් ලියනවා නම් ඒ පේපරේ මම බලන එකේ කාලෙත් අපරාධ නිසා. හරි පුතේ. එහෙනම් අපි පාඩම් පටන් ගමු. නිබද පසී ඵල ලඹදෙන මිහිරඹය සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය නොමද තනින් තන වලු බර වන රඹය එමද විහෙර දිරිදුරන සසර බය. දරුවෝ දැන් නිබද මට ඊට කලින් චුට්ටක් හිතනවා කලින් සතියේ කවිය කතා කරත් හොඳයි කියලා. ඉතින් බලන්න පැසෙයි නිබද සුවඳල් කෙත් වත්තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬ දුරට දිසෙයි විහෙරෙහි සුර විමනක් ලෙසර රසය යමා රසමේ පියසුදුට. ඒතර පුතේ මම එදා කිව්වා මුළු ගම වටේම නේ නිරන්තරයෙන් පැහැෙනවා කෙත්වත් කිව්වම ගොඩ ගොවිතැන සහ මඩ ගොවිතැන කියන මේ දෙකේ මොනවාද නිරන්තරයෙන් සුවඳ හැල් නම් විශේෂිත වී වර්ගයේ පැහැෙනවා නේ ළමා වසුපැටියකින් පුංචි වසුපැටියන් හඬ දුරට ඇහෙනවා නේද මේ ගම ඒ කියන්නේ ළමා වසුපැටියෝ ඉන්නවා කියන්නේ නිරන්තරයෙන් සුවඳ හාල් ලැබෙනවා කියන්නේ මේ ගම ආර්ථිකමය අතින් ශක්තිමත් වෙලා තියෙන ගමක්. ඉතින් ඒ ආර්ථික අතින් ශක්තිමත් වෙලා තියෙන ගමේ පන්සල හොඳට හදලා තියෙනවා. ඒ ගමේ පන්සල හරියට දිව්‍ය මාලිගාවක් වගේ ඈතින් නම් පේනවා. ඒක දැක්කම රසය යමා රස මේ පියසුදුට සාමාන්‍යයෙන් අමෘතයේ බඳු රසයක් නැත්නම් කියන්නේ අමාමහ අමෘත වාහක නිවන බඳු රසයක් නැත්නම් හිත නිවිල යන සතුටක් ඒ ප්‍රදේශය දැක්කම හම්බ වෙනවා කියලා අපි එදා කතා කරා. ඊට අමතරව මේ වගේ වචන ටිකක් ලියාගත්තා. පුතේ අද කවිය නිබද පසී ඵල ලඹදෙන මිහිරඹේ. පුතේ නිරන්තරයෙන්ම කියන්නේ හැම වෙලාවෙම වගේ පැහිලා ඵල ලඹදෙන. ලඹදෙන කියන්නේ පුතේ එල්ලෙන. කියන්නේ නිරන්තරයෙන්ම පැහිලා ඉදිලා එල්ලෙන මිහිරි අඹ. ඒ කියන්නේ ඉතා රසවත් අඹ දෙනවලු. නිතරම පැහැෙනවලු. කියන්නේ නිතරම ගෙඩි හැදෙනවා, නිතරම ඉදෙනවා. එහෙම එළියලා තියෙන අඹ තියෙනවලු. පුතේ සුවඳ විහිදි සිටි විලිකුන් කැන් රඹය. පුතේ සුවඳ කියන්නේ ඉදිලා හොඳටම තියෙන සුවඳ පතුරමින් ඉන්න කෙසෙල් කම් තියෙනවලු. ඒ වගේම නොමද තැනින් තැන වලු බර. නොමද තැනින් තැන පුතේ පොඩ්ඩක්වත් අඩුපාඩුවක් නැතුව හැම තැනින්ම හොඳටම හැදිලා තියෙන කියන්නේ ප්‍රමාණවත් විදියට අප්‍රමාණීය ප්‍රමාණයක් නැතුව ඕන තරම් හැදිලා තියෙන කැලෑ කෙසෙල් තියෙනවලු. ඒ මැද විහෙර දිරිදුරන සසර බය. ඒ මැද සංසාර බය නැති කරන විහාරයේ පන්සල තියෙනවා. හිතන පුතේ රවුමක් අඳිනවා. ඒ රවුමට අපි කියන පන්සල කියලා. ඒ රවුම වටේම නැත්නම් මේ පන්සල වටේම තියෙන මොනවාද? හොඳට ඉතිලා ගෙඩි එල්ලෙන හැම නිතරම කියන්නේ හැමදාම වගේ අඹ ඉදිලා තියෙනවා. හැමදාම වගේ ගෙඩි හැදෙනවා. හැමදාම වගේ අඹ ඉදිලා තියෙනවා. ඉතින් එහෙම ඉදිලා තියෙන මිහිරි අඹ ගෙඩි තියෙනවා. කියන්නේ ඉතා රසවත් අඹ ගෙඩි තියෙනවා. ඒ වගේම පුතේ කෙසෙල් කැන් ගොඩක් තියෙනවා. මේ කෙසෙල් කැන් ගස්වල මොනවද මේ කෙසෙල් හැදිලා ඉදිලා සුවඳ කෙසෙල් සුවඳ පතුරවමින් තියෙනවා. ඒ වගේම පුතේ ඒ විතරක් නෙවෙයි. නොමද දරින්තන කිසිම අඩුපාඩුවක් නැතුව තැන් තැන් වල මොනවද? කැලෑ කෙසෙල් සත්තුන්න කන්න කැලෑ කෙසෙල් තුන්දර ඉදිලා වලුවරින් බර වෙලා තියෙනවා සත්තුන්ට කන්න බොන්න පුළුවන්. මේක මැද මෙන්න මේ කියන කැලෑ කෙසෙල් ගස් ටික මැද කෙසෙල් ගස් ටික මැද අඹ ගස් ටික මැද මොකද තියෙන්නේ? සංසාර බය නැති කරන. ඒ කියන්නේ මරණය පිළිබඳව නැත්නම් පරලෝකය පිළිබඳව තියෙන බය නැති කරන විහාරය බබලමින් තියෙනවා. පුතේ වුණ තව පාරක් කියනවා නිබද පැසී ඵල ළඹදෙන මිහිරබේ කොහොම සාමාන්‍යයෙන් නිරන්තරයෙන්ම පැහිලා ඉදිලා එල්ලෙන රසවත් අඹ ගෙඩි. ඒ වගේම නිතරම ඉදිලා සුවඳ පතුරවමින් ඉන්න කෙසෙල්. ඒ වගේම පුතේ තැන් වල කිසිම අඩුපාඩුවක් නැතුව කැලෑ කෙසෙල් හොඳට ඉදිලා වලු වලින් බර වෙලා පහත් වෙලා. ඒක මැද මොකද තියෙන්නේ? සංසාර බය නැති කරන විහාරය තියෙනවා. සංසාර බය නැති කරන පන්සල තියෙනවා කියලා තමයි මේ කියන්නේ. හරි පුතේ. අපි යනවා ඊළඟට. ඊළඟ කවියට යන කලින් මේකේ තියෙන අමාරු වචන ටික ලියා ගන්න. පුතේ නිබද පැසී ඵල ළඹදෙන කිව්වම නිරන්තරයෙන් පැහිලා ලබ කිව්වම මෙතන බයන වෙනස් වෙන්න ඕන. නිබද පැසී කිව්වම සාමාන්‍ය නිරන්තරයෙන්ම පැහිලා එල්ලෙන නිරන්තරයෙන් පැසී එල්ලෙන නිබද පැසී ඵල ළඹදෙන නිරන්තරයෙන් පැසී එල්ලෙන මෙතන ළඹ කියද්දි පුතේ බයන පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. මිහිරඹය මිහිරි වූ අඹය නිබද පැසී ඵල ළඹදෙන නිරන්තරයෙන් පැසී එල්ලෙන නිබද පැසී ඵල ළඹදෙන නිරන්තරයෙන් පැසී එල්ලෙන මිහිරඹය මිහිරි වූ අඹය මිහිරි වූ අඹය මිහිරි වූ අඹය සුවඳ විහිද සිටි
සුවඳ පතුරවමින් සිටින සුවඳ විහිද සිටි සුවඳ පතුරවමින් සිටින සුවඳ විහිදි සිටි සුවඳ පතුරවමින් සිටින විලිකුන් කැන් රඹය. පුතේ විලිකුන් කැන් රඹය. විලිකුන් කියන්නේ ඉදුණා වූ කැන් රඹය. කෙසෙල් කැන්ය. විලිකුන් කැන් රඹය ඉදුණා වූ කෙසෙල් කැන්ය. විලිකුන් කැන් රඹය ඉදුණා වූ කෙසෙල් කැන්ය. තනින් තන නොමද තැන් තැන්වල නොමදව නැත්නම් තැන් තැන්වල ප්‍රමාණවත් තැනින් තැන නොමද තැන් තැන්වල අප්‍රමාණව කියන්නේ මදි නොවේ කියන එක තැනින් තැන නොමද තැන් තැන්වල මදි නොවේ නැත්නම් තැනින් තැන නොමද තැන් තැන්වල අප්‍රමාණ විලුබර වන රඹය විලුබර වන රඹය වලුවරින් බර වූ කැලෑ කෙසෙල්ය. විලුබර වන රඹය වලුවලින් බර වූ කැලෑ කෙසෙල්ය. විලුබර වන රඹය වලුවලින් බර වූ කැලෑ කෙසෙල්ය. එමෙද ඒ මැද්දෙහි එමෙද ඒ මැද්දෙහි එමෙද ඒ මැද්දෙහි සසර බය දුරලන සංසාර බය නැති කරවන සසර බය දුරලන සංසාර බය නැති කරවන වෙහෙරදිලි විහාරය දිලිසෙයි නැත්නම් විහාරය බබලයි වෙහෙරදිලි විහාරය බබලයි වෙහෙරදිලි විහාරය බබලයි. ද්‍රපතේ නිබද පැසී පළ ලඹදෙන මෙහි රඹය සුවඳ විහිදි සිටිවිලිකුන් කැන් රඹය නොමද තනින් තන වලුබර වන රඹය එමද වෙහෙර දිලි දුරලන සසර බය. නිරන්තරයෙන්ම පැහිලා ගෙඩි ඉදිලා පැහිලා ඉදිලා නිරන්තරයෙන්ම පැහිලා ඉදිලා එල්ලෙන අඹ ගෙඩි මිහිරි වූ අඹ ගෙඩි ඒ වගේම සුවඳ නිතරම පතුරවමින් ඉන්න කෙසෙල්කම් ඒ වගේම අප්‍රමාණව කියන්නේ මදි නොවන්න ඇති තරමට තැන් තැන් වල තියෙන වලු බර වෙලා තියෙන කැලෑ කෙසෙල් ඒ වගේම මේ කියන පළතුරු මැද්දේ සංසාර බය කියන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන සසර කෙරෙහි තියෙන බය නැති කරන පන්සල ඊ타ත්ම දිලිසමින් බබලමින් තියෙන හම්බ වෙනවා කියන එක තමයි මේ කවියෙන් අපිට හම්බ වෙන්නේ. පොඩි අපි යනවා ඊළඟ කවියට. මේ කවිය ටිකක් විශේෂ කවියක්. බලමු. මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මීරස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නිත සිත සතුටු කොට. පොඩි තව පාරක් අපි කවිය බලමු. මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මීරස ලැබ බොන ලෙසට නරඹ මිතුර තගේ නිත සිත සතුටු කොට. පොතේ මේ කෑරගල පාඩම් පිළිබඳව මම වීඩියෝ දෙකක් මීට කලින් අර අපේ හෙළබස කියන YouTube channel එකට දාලා තියෙනවා. ඔයාලට ඒ දෙකත් බලන්න පුළුවන්. ඒකෙත් මම මේ වගේ පදෙන් පදයට කතා කරලා තියෙනවා. කවිවල සමස්ත අර්ථය ගැන කතා කරලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් බලන්න පුතේ. මම හිතනවා මේක වගේම ඒ වීඩියෝ එකෙදිත් මම ඊටාම සරලව මේ කවිවල තේරුම් සඳහන් කරලා දෙනවා. පුතේ බලන්න මිහඹ මුව මඩලමින් දිලෙන හැම විට. පුතේ මිහඹ කියන්නේ මහී කාන්තාව. පුතේ මහී කාන්තාව කියන්නේ කවුද? මහී කාන්තාව කියන්නේ මිහිකත. මිහිකත කියන්නේ ලක්ෂ්මිය. ලක්ෂ්මිය කියන්නේ ශ්‍රියා කාන්තාව. පුතේ අපිට පාඩම් කිහිපයකදී මේ මහී කාන්තාව නැත්නම් ශ්‍රියා කාන්තාව ලක්ෂ්මිය පිළිබඳ කතා වෙනවා. ඔයාලට මතක ඇති 10 අවසර පොතේ තියෙනවා විජේසිරි සඳගෙන වැළඳේ. මොකේද තියෙන්නේ පුතේ? විජේසිරි සඳගෙන වැළඳේ. ගුත්තිල කාව්‍යයේ එන කවියක අපිට හම්බ වෙනවා විජේසිරි සඳගෙන වැළඳේ කියලා. එතකොට ගුත්තිල ඇඳුරුතුමා ජයග්‍රහණය නැමැති ශ්‍රියා කාන්තාව වැළඳ ගත්තා කියන එක. ඊට මේ ශ්‍රියා කාන්තාව කියන්නේ කවුද? ලක්ෂ්මිය. මහී කාන්තාවනේ. එයා ගැන විවිධාකාර කතන්දර තියෙනවා. අපි සාමාන්‍යයෙන් දැනට දැනගත්ත හැටි මිහිඹුව කියන්නේ මහී කාන්තාව කියන එක නැත්නම් මහී කාන්තාවට සමාන නමක් තමයි ලක්ෂ්මී කියන්නේ ශ්‍රියා කාන්තාව කියලා කියන්නේ. ඊට පොතේ මිහිඹ මුව මඩල මෙන්. ඊට මහී කාන්තාවගේ මුහුණ වගේ හරිද? මහී කාන්තාවගේ මුහුණ වගේ හැම වෙලාවෙම දිලෙන හැම වෙලාවෙම බබලනවා. ඒ කියන්නේ මහී කාන්තාවගේ මුහුණ සුදු පාටයි. ඒ වගේ හැම වෙලාවෙම මොකද සුදු පාටින් මේ පන්සල දිලිසනවලු, මේ පන්සල බබලනවලු. දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට. පුතේ දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට. දුලබ ඉසුරු කියලා කියන්නේ දුර්ලභ වූ සැප සම්පත් වලින් පිරුණා වූ ඒ විහාරේ ඉඳගෙන. හරිද? එතකොට දරුවෝ මොනවාද මේ දුලබ සැප සම්පත් කියලා කියන්නේ? දුලබ ඉසුරු කියලා කියන්නේ
දරුවෝ සාමාන්‍යයෙන් අද කාලේ පන්සලක චෛත්‍යය තියෙනවා, බෝධිය තියෙනවා, විහාරය තියෙනවා නේද? ධර්මශාලාව තියෙනවා, සංඝාවාසයක් තියෙනවානේ. ඊට අමතරව තව විවිධාකාර ගොඩනැගිලි තියෙනවා. එතකොට මේ කාලයේ නැත්නම් මේ කෝට්ටේ යුගයේ වෙනකොට පන්සලක මේ කියන ඔක්කොම දේවල් තිබුණේ නැහැ. එතකොට චෛත්‍ය, බෝධිය, විහාරය මේ කියන තුනවත් අඩුම හැම පන්සලකම තිබුණේ නැහැ. බොහෝ පන්සල් වල තිබුණේ බෝධීන් වහන්සේ විතරයි, බෝගහ විතරයි. එතකොට දුර්ලභ සැප සම්පත් වලින් පිරුණා වූ කියලා කියන්නේ මේ පන්සල, මේ කෑරගල පන්සල චෛත්‍ය තිබුණා, බෝධිය තිබුණා, ඒ වගේම විහාරය තිබුණා. ඊට අමතරව බණ දහම් ඉගෙන ගන්නා වූ ධර්මශාලාවකුත් තිබුණා. ඒකට හේතුව පොතේ මේ පන්සලේ ගමේ මිනිස්සුන්ට එකක් සල්ලි භාගය තිබුණා. අනිත් කාරණාව මේ කාලේ රටේ රජුරෝ 6 වෙනි පරාක්‍රම බව රජතුමා. ඉතින් 6 වෙනි පරාක්‍රම බව රජතුමාගේ දායකත්වය අනුග්‍රහය ලැබිච්ච පන්සලක් තමයි මේ අපි කතා කරන්නේ කෑරගල පන්සල. ඒ කියන්නේ රාජ්‍ය අනුග්‍රහය තිබුණු පන්සලක් තමයි මේ පන්සල. ඒ නිසා මේ පන්සල දියුණු වෙලා තිබ්බා. එහෙනම් තමයි කියන්නේ දුලබ ඉසුරු පිරිසදී වෙහෙර සිට. පොතේ දුර්ලභ සැප සම්පත්තිය මෙතන කතා කරන්නේ චෛත්‍ය, බෝධිය, විහාරය සහ ධර්මශාලාව, සංඝාවාසය කියන මෙන්න මේ සැප සම්පත් වලින් පිරලා තිබුණු ඒ විහාරය සිටගෙන කිරඹ පොකුරු මීරස ලැබබොන සිට. ඉදපොතේ උන්වහන්සේට කියනවා මිහෙබ මුව මඩලෙමින් මහේකාන්තාවගේ මුණ වගේ හැම වෙලාවෙම දිලිසෙන සුදු පාටින් දිලිසෙන බබලන දුර්ලභ වූ සැප සම්පත් වලින් පිරලා තියෙන මේ පන්සලේ ඉඳගෙන හරියට බලන්නලු කිරඹ පොකුරු මීරස ලැබබොන ලෙසට. බට හංසයා කැමතිම දේ තමයි පුතේ කිරිදිය. කිරඹ කියන්නේ කිර සහ දියඹ කියන්නේ කිරි දියඹ. එතකොට කිරඹ කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ කිරිදිය කියන එක. පොකුරු මී කියලා කියන්නේ පුතේ මල් පැණි කියන එක. ඒතර හංසයා ආස නෙළුම් මල් පැණි වල. එහෙනම් මෙතන මේ පොකුරු මී කියලා කියන්නේ නෙළුම් මල් පැණි. ඒ කියන්නේ කිරිදිය හා නෙළුම් මල් පැණි ලබාගෙන බොද්දි හංසයාට මොනතරම් සතුටක් තියනවද? අන්න ඒ වගේ නරබ මිතුර තගෙනිත සිත සතුටු කොට. මිත්‍රය යාළුවේ උඹේ හිත සතුටු කරගෙන උඹේ හිත ගත මේ ඔක්කොම නිත සිත විශේෂයෙන් S2යි හිතයි සතුටු කරගෙන මේ පන්සල දිහා බලන්න කියලා කියනවා. ඒ කියන්නේ පුතේ නිරන්තරයෙන්ම මහීකාන්තාවගේ මුණ වගේ සුදු පාටින් බබලන මේ පන්සල දිහා මේ පන්සල දුර්ලභ වූ සැප සම්පත් වලින් පිරිච්ච මේ පන්සලේ ඉඳගෙන හංසයර කියනවා හංසය ඔබ බලන්න ඕන කොහොමද හරියට ඔබට කිරිදියයි නෙළුම් මල් පැණි හම්බුණා වගේ ඒ තරම් සතුට ඒ කියන්නේ කිරිදියයි නෙළුම් මල් පැණි ලැබලඹ සතුටින් බොනවා වගේ බලපං ඔබේ හිතයි ඇසයි සතුටු කරගෙන මේ පන්සල දිහා කියලා කවියා කියනවා. හරි අපි යනවා පුතේ ඒකේ පදයෙන් පදයට තේරුම දිලෙන. පුතේ දිලෙන කියන්නේ බබලන. දිලෙන කියන්නේ බබලන. දිලෙන බබලන. දිලෙන බබලන. දුලබ ඉසුරු පිරි. දුලබ ඉසුරු පිරි. දුර්ලභ වූ සැප සම්පත් වලින් පිරුණා වූ නැත්නම් දුර්ලභ වූ ඉසුරින් පිරි. දුලබ ඉසුරු පිරි දුර්ලභ සැප සම්පත් වලින් පිරුණා වූ. දුලබ ඉසුරු පිරි දුර්ලභ සැප සම්පත් වලින් පිරුණා වූ. දුලබ ඉසුරු පිරි දුර්ලභ සැප සම්පත් වලින් පිරුණා වූ. සැදියේ විහෙර සිට සැදුනා වූ ඒ විහාරයේ සිට සැදි ඒ වෙහෙර සිට සැදුනා වූ ඒ විහාරයේ සිට සැදි ඒ වෙහෙර සිට සැදුනා වූ ඒ විහාරයේ සිට කිරඹ කිරිහාදිය කිරඹ කිරිහාදිය කිරඹ කිරිහාදිය පොකුරු මීරස ලැබ පොකුරු මීරස ලැබ නෙළුම් මල් පැණි ලබා. පුතේ දැන් පොකුරු මීරස කොහොමද සාමාන්‍ය මල් පැණි රස කියන එක. නමුත් මෙතනදී හංසයා කැමති මේ වලට නෙළුම් මල් පැණි වලට. හින්දා පොකුරු මීරස නෙළුම් මල් පැණි රස ලැබ නැත්නම් නෙළුම් මල් පැණි ලැබ පොකුරු මීරස නෙළුම් මල් පැණි ලැබ බොන ලෙසට බොන ආකාරයට බොන ලෙසට බොන ආකාරයට තගේ නෙත නුඹේ ඇස් තගේ නෙත නුඹේ ඇස් තගේ නෙත නුඹේ ඇස් තගේ නෙත නුඹේ ඇස් සිත් සතුටු කොට සන්තෝෂ භාවයට පත් කොට සිත් සතුටු කොට සන්තෝෂ භාවයට පත් කොට නරබ නරබන්න නරබ නරබන්න
නරබන්න. පුතේ අපි යනවා ආයේ කවියට. නිහඹ මුව මඩල මෙන් දිලෙන හැම විට දුලබ ඉසුරු පිරිසැදියේ වෙහෙර සිට කිරඹ පොකුරු මීරස ලැබ බොන ලෙසට නරබ මිතුර තගේ නෙත සිට සතුටු කොට. පුතේ මහීකාන්තාවගේ මුණ වගේ නිරන්තරයෙන් දිලෙන බබලන දුර්ලභ වූ සැප සම්පත් වලින් පිරුණා වූ ඒ විහාරයේ ඉඳගෙන කිරි නැත්නම් කිරිදිය සහ නෙළුම් මල් පැණි ලබලා බොන ආකාරයට නුඹේ netai sitai සතුටු කරගෙන බලන්න කියලා තමයි මේ කවියේදී කියන්නේ. අපි යන පුතේ ඊළඟ කවියට. ඊළඟ කවිය දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය මහත් තුරු මියුරු පළගෙන නැමි යතුය රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය මහත් තුරු මියුරු පළගෙන නැමි යතුය රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය. පුතේ දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය සාමාන්‍යයෙන් දිමුත් වෙහෙර. ඒ කියන්නේ පුතේ දිමුත් කියන්නේ බබලනවා කියන එක. ඒතර නිතරම බබලන පන්සලේ. නිතර පුතේ පන්සල බබලනගෙන ලයිට් දාලාද? නෑ. මේ පන්සල පුතේ සුදු පාට හුණු පිරියම් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අවුවසරටත් එක්ක සුදු පාටින් පන්සල දවල් කාලේ ඈතර දිස් වෙනවා. දිස් නිදදී පේනවා. ඉතින් එහෙනම් දිමුත් වෙහෙර බබලන විහාරයේ වට විසිතුරු මල් වතුය. දැන් හිතන්න පුතේ සාමාන්‍යයෙන් ඔයාලගේ පොතේ පොඩි රවුමක් ඇඳලා ඒක වටේ ලොකු රවුමක් අදින්න. ඒතර මේ පොඩි රවුම තමයි පන්සල. හරිද? ඒතර ලොකු රවුම තමයි කියන්නේ මේ පන්සල වටේට තියෙන මොකද්ද? විසිතුරු මල් වතුය. විසිතුරු මල් වත්තක්. පුතේ මල් වත්තක් කියලා කියන්නේ එක මල් ගහකට මල් වත්තක් කියන්න බෑ. නැත්නම් එකම මල් වර්ගයකට මල් වත්තක් කියන්නත් බෑ නං. පාට පාට මල් තියෙන්න ඕන. විවිධාකාර මල් ගස් තියෙන්න ඕනේ. එහෙනම් ඔන්න දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය ගාම දිලිසන විහාරයේ වටේට බබලන විහාරයේ වටේටම විසිතුරු ඉතා අලංකාරෝ මල් වතුය මල් වත්තක් තියෙනවා. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. එතකොට පුතේ එහිත් සුවඳ එහිත් කියන්නේ කොහෙද? අර මල් වත්තේ. පන්සල වටේට තියෙන මල් වත්තේ. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය. පුතේ මිනිමුතුය නේද කියන්නේ පිපෙනවා. එහෙනම් ඒ මල් වත්තේ මොකද වෙන්නේ? නිරන්තරයෙන් සුවඳ මල් පිපෙනවා. එහෙනම් නිරන්තරයෙන් සුවඳ මල් වෙන. පුතේ ඒතර පන්සල වටේටම තියෙන මල් වත්තක් නම් ඒකේ විවිධාකාර මල් ගස් තියෙනවා නම් ඒකේ නිතරම සුවඳ මල් පිපෙනවා නම් පන්සල් භූමිය මල් සුවඳින් පිරලා තියෙන හැම වෙලාවෙම. පුතේ මහත් තුරු මියුරු පළගෙන නැමෙතුය. ඊළඟට මහත් තුරු කියලා කියන්නේ මේ විවිධාකාර මහත් තුරු නේ පුතේ. මහත් තුරු කියන්නේ විශාල ගස්. ඊළඟට පුතේ මේ මල් ගස් වලට උඩින් තියෙන මොනවාද? විශාල වූ පළතුරු ගස්. පුතේ මොනවද තියෙන පළතුරු? අඹ, ජම්බෝ නේද? අඹුට්ටන්, කෙසෙල් මේ වගේ විවිධාකාර වූ පළතුරු ගස් මොනවා වෙලාද? මහත් තුරු මියුරු පළගෙන නැමෙතුය. මොනවාද? ගස්වල තියෙන ගෙඩිවල බරට ඒ අතු නැමිලා පාත් වෙලා ඒ තරම් පළතුරු තියෙන පොතේ. රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය. රැගත් සෙවන කියන්නේ පටන් ගත්තා වූ සෙවන නොහැරම නොකඩවාම තියෙන හෙවන තියෙන පොල් වතු තියෙනවා. පුතේ සාමාන්‍යයෙන් පොල් වත්තෙන් පහලට ඉරේලිය වැටෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ පොල් ගහ ඉතාම හොඳට ශාස්ත්‍රීයව හැදිලා තියෙන පොල් ගහක තියෙන පොල් වත්තක්. ඊට පොල් වත්ත හොඳට හැදිලා තියෙනවා කියන්නේ පොල් ගහ හොඳට තියෙන හින්දා. ඒතර පොල් ගහ හොඳට තියෙනවා නම් ඒ පොල් ගහේ තියෙන ආදායමත් හරි හොඳයි. එහෙනම් මේ බලන්න මෙන්න කියනවා කෑරගල ගමේ තියෙන පොල් ගස්වල හෙවන වැටෙනවා පහලට. ඒතකොට ඒ හෙවනත් පුතේ දිගටම කියන්නේ ආයව වැටෙන්නේ නැහැ. හෙවන වැටෙනවා හෙවනට එහෙම නැහැ. දිගටම හෙවනමයි. ඒ කියන්නේ පුතේ පොල් ගස් ළඟින් තියෙනවා. බලන්න මෙතනින් කියනවා දිමුත් පෙර වට විසිතුරු මල් වතුය. පන්සල වටේ බබලන පන්සල වටේට මල් වතු තියෙනවා. එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතු. එහිත් නිරන්තරයෙන්ම සුවඳවත් වූ මල් පිපෙනවා. පුතේ මහත් තුරු මියුරු පළගෙන නැමියත් ඒකුවාම සාමාන්‍යයෙන් විශාල වූ ගස්වල පළතුරු හැදිලා ගෙඩි හැදිලා ඒවා ගෙඩිවල බරට යතු පාත් වෙලා තියෙනවා. රැගත් සෙවන හැරම සිටි පොල්වතුය පටන් ගන්නා වූ හෙවන. ඒ කියන්නේ දිගට වැටලා තියෙන හෙවන ළඟින් හොඳ ශාස්ත්‍රීයකවත් සරුසාර පොල්ගස් තියෙනින්දා හොඳට හෙවන තියෙනවා. පුතේ මේන් කියන්න හදන්නේ කෑරගල ගමේ තියෙන ශාස්ත්‍රීයකත්වය නැත්නම් කෑරගල පසේ තියෙන සරුසාර බව ගැන තමයි මේ කවියා අපිට නොකිය කියන්න හදන්නේ. හිතා ගන්න චිත්‍රයක් මවා ගන්න. පන්සල තියෙනවා. පන්සල වටේටම ලස්සන මල් වත්තක් තියෙනවා. ඒ මල් ගස් වලට එක්කම වගේ තියෙන ලොකු පළතුරු ගස් ටිකක්. ඒ වෙලේ ගෙඩි හැදිලා ඒ ගෙඩි පාත් වෙලා බිමට කියන්නේ අතු පාත් වෙලා ඒ ගෙඩි වල බරට ගෙඩි චුට්ටක් එහායින් තියෙන පුතේ පොල් ගස් පෙළියක්. ඒ පොල් ගස් පෙළියෙත් මොනවාද නිතරම හොඳට ගෙඩි හැදෙන පොල් ගස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන පරිසරයක් මනස්කාන්ත සිත්කලු පරිසරයක් කවියා අපිට මේකෙදි මවා පානවා අපේ හිත්වලට. අපි බලමු පුතේ වචනෙට. දිමුත් වෙහෙර වට
දිලිසෙන විහාරයේ වටේටම දිමුත් වෙහෙර වට දිලිසෙන විහාරයේ වටේටම නැත්නම් හාත්පස පුතේ විසිතුරු මල් වතුය විචිත්‍රවත් වූ මල් වතුය විසිතුරු මල් වතුය විචිත්‍රවත් වූ මල් වතුය නිති එහිත් සුවඳ මල් නිති නිතර එහිත් සුවඳ මල් එහි සුවඳ වූ මල් නිති එහිත් සුවඳ මල් නිරන්තරයෙන් එහි සුවඳ වූ මල් නිති එහිත් සුවඳ මල් නිරන්තරයෙන් එහි සුවඳවත් වූ මල් මිනිමුතුය පිපෙයි මිනිමුතුය පිපෙයි මියුරු පළගෙන මිහිරි වූ පළතුරු රැගෙන නැත්තම් පුතේ මිහිරි වූ පළතුරු වලින් බරින් ගුවන් ඒත් කමන්නේ මියුරු පළගෙන මිහිරි වූ පළතුරු වල බරින් ගුවත් කමන්නේ නැත්තම් මිහිරි වූ පළතුරු රැගෙන අතු නැමි මහත්තුරුය විශාල ගස්වල නැමුණු අතුය අතු නැමි මහත්තුරුය විශාල ගස්වල නැමුණු අතුය අතු නැමි මහත්තුරුය විශාල ගස්වල නැමුණු අතුය නැත්නම් අතු නැමුණු විශාල ගස්ය උදේ රැගත් සෙවන නොහැරම පටන් ගත්තා වූ සෙවන දිගටම නැත්නම් රැගත් සෙවන නොහැරම කියව නැත්නම් පටන් ගත්තා වූ සෙවන අත් නොහැරම පටන් ගත්තා වූ සෙවන අත් නොහැරම සිටි පොල් වතුය තිබෙන පොල් වතුය සිටි පොල් වතුය තිබෙන පොල් වතුය සිටි පොල් වතුය තිබෙන පොල් වතුය දිමුත් වෙහෙර වට විසිතුරු මල් වතුය එහිත් සුවඳ මල් නිති වෙයි මිනිමුතුය මහත් තුරු මියුරු පළගෙන නැමියතුය රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය පුතේ නිතරම බබලන විහාරයේ වටේට මොනවාද මල් වතු තිබ්බා ඒ මල් වත්තේ මොනවාද නිතරම වෙන්නේ සුවඳවත් වූ මල් පෙපෙන ගන්නවා ඒ වගේම මහත් තුරු මියුරු පළගෙන නැමියතුය පන්සල වටේම තිබ්බ පළතුරු ගස්වල මේ දවස්වල හොඳට ගෙඩි හැදිලා ඒ ගෙඩිවල බරට උපාත් වෙලා තියෙනවා ඒ වගේම රැගත් සෙවන නොහැරම සිටි පොල් වතුය මිරි චුට්ටක් එහායෙන් තියෙනවනේ පුතේ පොල්වතු පන්තියක් නැත්නම් පොල්වත්තක් ඒ පොල්වත්තේ ළඟින් පොල් ගස් තියෙනවා ඒ හැම එකකම හොඳට ඉරේලියවත් පහළ වැටෙන තරමට හොඳට ඝනකමට ඒ පොල්වත්ත හැදිලා තියෙනවා පොල්වත්ත එහෙම හැදිලා තියෙනවා කියන්නේ හොඳට පොල් ගහ ශාස්ත්‍රීයයි පොල් ගහ ශාස්ත්‍රීය ගුණ හොඳට ගෙඩි තියෙනවා එහෙනම් මේ ගම ඊටාම සරුසාර දින පොල් ගස් පාන්තියකින් වට වෙච්චි ඒ වගේම මියුරු පළතුරු වල අතු කියන පළතුරු වල බලට නැමිච්ච අතු තියෙන ගස් වලින් වට වෙච්චි සහ ලස්සන සුවඳවත් මල් පිපෙන ලස්සන අලංකාර මල් වත්තකින් වට වෙච්ච පන්සලක් තියෙනවා ඒ පන්සල බබලනවා කියන එක තමයි මේකෙන් කියන්න උත්සාහ කරන්නේ කවියා මෙහිදී පුතේ යටින් නැත්තම් ව්‍යංගාර්ථයෙන් කවියා මේ කියන්න උත්සාහ කරන්නේ කෑරගල ගම සස්ත්‍රීකයි කියන එක කෑරගල ගම පස සරුසාරයි කියන එක තමයි මේ කවියා කියන්න උත්සාහ කරන්නේ පුතේ අපි යනවා නොඑක් තනම පිපි මල් පිරුණු පොකුණුය ගයක් කනම සැදෙහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබේ මලු මං හැරකුණුය සියක් අය කරේ දෙවඳ පුද පැදකුණුය කියන කවියට අපි යනවා පුතේ සාමාන්‍යයෙන් මේ තනම පිපුණු පිරිච්ච පොකුණු පුවාම කියන්නේ නොඑක් තනම පිපි මල් පිරුණු පොකුණේ ගයක් කනම සදහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබෙයි මලු මං හැරකුණුය සියක් අය කෙරෙති වැදපුද පැදකුණේ කිව්වම පුතේ සාමාන්‍යයෙන් මේ නොඑක් තැන් වලම පිපි මල් පිරුණු පොකුණු. ඒ කියන්නේ පුතේ ගමේ සහ පන්සලේ සමහර තැන් වල මොනවද තියෙන්නේ? මල් පිරුණු පොකුණු තියෙනවා. හරි? පුතේ සාමාන්‍යයෙන් සාහිත්‍යයේදී හොඳට මල් පිපිච්චි පොකුණක් ගැන කියනවා නම් එහෙම නැත්නම් හොඳට මල් පිපිනු කියන්නේ සාමාන්‍ය පුතේ පොකුණක පිපෙන්නේ අරලිය ඊට පස්සේ දහස් පෙතියා රෝස ඒවද නැහැනේ. පොකුණක පිපෙන්නේ මොනවාද? පොකුණක අනිවාර්යෙන් පිපෙන්නේ පුතේ මහා නෙළුම් නේ. ඊට පස්සේ කුමුදු නිල්මානෙල් ඕලු එවනේ. ඉතින් පුතේ එතකොට සාමාන්‍යයෙන් පොකුණක එහෙම මල් පිපිලා තියෙනවා නම් සාමාන්‍යයෙන් සාහිත්‍ය තුළ සංකේතයක් විදිහට දක්වන්නේ
ඒක ඒ තන ශස්ත්‍රීයකයි කියන නැත්නම් ඒක ඉසුරුමත් කියන එක ස්වයං පෝෂිතයි කියන එක පෙන්වන්න තමයි පිරිච්චි පොකුණක් කියන්නේ. ඒතර දැන් බලන්න කවියක් කියනවා. නොයේ තනම පිපිමල් පිරුණු පොකුණේ මේ ගමේ මේ පන්සලේ තැන් තැන් වල මොනවද තියෙන්නේ? හොඳට මල් පිපිච්චි පිරුණු පොකුණු තියෙනවා. ඉතින් ගෙයක් කනම සදහෙන් දෙවෙනි දකුණේ දැන් සාමාන්‍යයෙන් අපිට බඩගිනි කියන අපි යකෙක් කන්න තරම් බඩගිනි කියලා කියනවා. ඔය ගෙයක් කනම කියන්නේ ගෙයක් කන්න තරම් කියන එක නෙවෙයි. මෙතන පොතේ ගෙයක් කනම කියලා කියන්නේ මොකද්ද? ගෙයක් පාසාම අපි මුලින් ඉගෙන ගත්තා දෙවෙනි කවියේ කුලින් කුලම් කඳු මුදුන පාසාම. ඒ වගේ මෙතන කියනවා ගෙයක් කනම. එහෙනම් ගෙයක් පාසාම. ඒ හැම ගෙදරකින්ම කියන එක. සදහෙන් දෙවන දකුණිය. දකුණිය කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් නැත්නම් දකුණ කියන්නේ දාන කියන්නේ. ශ්‍රද්ධාවෙන් පූජා කරන ශ්‍රද්ධාවෙන් දෙන දාන. ඒ ශ්‍රද්ධාවෙන් කියන්නේ හිතේ සතුටෙන් හිතේ කැමැත්තෙන් ලෙංගදුකමින් ආදරෙන් දෙන දාන තියෙනවා. සුදක් ලෙස තිබේ මලු මං හැරකුණේ. පුතේ සුදක් ලෙස කියලා කියන්නේ සුදුම සුදු පාටින් බබල තියනවලු. මොනවාද? හැරකුණිය කුණු වයින් කරලා මලු මං මලුවේ සහ පාරේ සියක් අය කෙරෙති. 10000 ගණන් අය 100 ගණන් මිනිස්සු වැඳ පුද පැදකුණිය වන්දනාමාන සහ ප්‍රදක්ෂිනා කරයි පැදකුණු කරයි. පුතේ සාමාන්‍යයෙන් මේ කියන්නේ මේ ගමේ නොඑක් තැන්වල නැත්නම් මේ පන්සලේ නොඑක් තැන්වල හොඳට මල් පිරුණු කියන්නේ මල් පිපිලා ඒ මල් වලින් පිරිච්ච පොකුණු තියෙනවා. ඒ වගේ පුතේ මේ පන්සලට අයිති ගමේ ගෙයක් පාසා යන්නේ මේ ගෙදර ඒ ගෙදර අද මේ ගෙදරට අර ගෙදර ඊළඟ ගෙදර මේ වගේ හැම ගෙදරකින්ම හිතේ සතුටින් ලෙන්ගතුකමින් ආදරෙන් පූජා කරන දාන පූජා කරනවලු කෑම් වේලක් දෙනවලු පුතේ ආදරෙන් දානේ පූජා කරනවලු සුදක් ලෙස තිබේ මලු මං හරකුනේ පුතේ සුදු පාටින් බවලමින් තියනවලු මලුව කියන්නේ සාමාන්‍ය පුතේ විහාර මිදුල සහ මං කියන්නේ පාර. ඒතර විහාර මිදුල සහ විහාර මිදුලට එන පාර සුදු පාටින් තියනවලු හැරකුණේ කුණු වයින් කරන. කුණු කියලා කියන්නේ පුතේ වැඩිච්ච මල් පෙති වැටෙනු කොළ මේ වයින් කරලා සුදු පාටින් හොඳ ලස්සන තුපතු ගාලා බබලමින් තියෙනවා. පුතේ පාර සුදු පාටින් තියෙන දැන් අපි දන්නවා පාර කළු පාටින් තියෙන එකට පාර දාලා අපි ඒකට කාර පාර කියලා කියනවා. පුතේ පාර ගුරු පාටක උඩ නම් ගල් කැට ගොඩක් තියෙනවා අපි කියනවා බොරළු පාර කියලා නේ. දැන් අද කොන්ක්‍රීට් ගල් අලුත් පාරවල් තියෙනවානේ. ඒ වගේ. ඒක පොතේ සුදු පාට පාරක් නම් සුදු පාට තින්ත ගාලා නෑ මේක. එහෙනම් වැලි ඉහපු පාරක්. එහෙනම් පොතේ පන්සලේ මිදුල සුදු පාට වැලි ඉහලා තියෙනවා. ඒ වගේ පොතේ පන්සලේ මිදුලට එන නැත්නම් විහාර මිදුලට එන පාරට සුදු පාට වැලි ඉහලා තියෙනවා. ඉතින් 100ක් අය කෙරෙති වැද බුද පැදගුණිය කියන සාමාන්‍ය 100ක් කියන්නේ එක දවසකට 100ක් පන්සලට ඇවිල්ලා වඳිනවා නම් පොතේ අපි චුට්ටක් කතා කරමු මේ ගැන. 100 දිනක් ඇවිල්ලා පන්සලට එක දවසක වන්දනාමාන කරන එක්ක පොහොය දවසක් වෙන්න ඕන නේ එක්ක පොහොය දවසක් වෙන්න. මොකද පොහොය දවසට තමයි සාමාන්‍යයෙන් ඒ වගේ පිරිසක් ඇවිල්ලා වන්දනාමාන කරන්නේ. නැත්තම් තනි දවසක සාමාන්‍ය දවසක නැත්තම් 100ක් වගේ මිනිස් ප්‍රමාණයක් පන්සලට ඇවිල්ලා වන්දනාමාන කරන විදියක් නැහැ. එහෙමත් නැත්තම් පොඩි තව දෙයක් තියෙනවා. මේක ජනප්‍රිය පන්සලක් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටේ ලෝකේ මේ කාලේ වකවානු තුළ පිළිගත්තු පන්සලක් ජනප්‍රියත්වයේ වැඩිපුර දිනු පන්සලක්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තාම කැලණි පන්සල. ඒ වගේම අනුරාධපුරයේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ, රුවන්වැලි මහා සෑය. මෙන්න මේ වගේ අර ප්‍රසිද්ධ තැන්වල මිනිස්සු ටිකක් සාමාන්‍යයෙන් ගැවැස්සෙනවා වැඩි. ඉතින් ගමේ පන්සලට මිනිස්සු වෙනට වඩා ජනප්‍රිය තැනකට මිනිස්සු යනවා. පුතේ මේ කතා කරන දවසේ පොය දවසක් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ කාලේදී නැත්නම් මේ කෝට්ටේ යුගයේදී රටේ ප්‍රසිද්ධම පන්සලක් තමයි කෑරගල පන්සල කියලා කියන්නේ. එතකොට පුතේ මේකේ සමහර විටකදී මේ සාමාන්‍ය දවසක් වෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද? මේ පන්සල රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ඒ වගේම මේ පන්සල ඉතාම ප්‍රසිද්ධ පන්සලක් විදිහට තමයි මේ කාලේ සලකන්න පුළුවන්කම ලැබෙන්නේ අපිට. එතකොට පුතේ වෙදපුද පැදකුණිය. පැදකුණු කරනවා කියන්නේ මොකද්ද කියලා පොඩක් කතා කරන්න. පුතේ පැදකුණු කරනවා කියන්නේ ප්‍රදක්ෂිනා කරනවා. පුතේ ප්‍රදක්ෂිනා කරනවා කියලා කියන්නේ ගෞරව කරනවා කියන එක. එතකොට මේ මොකද්ද ගෞරව කරන්නේ? මොකද්ද මේ පැදකුණු කරලා ගෞරව කරන්නේ? සාමාන්‍යයෙන් පුතේ මම කාට හරි කෙනෙකුට ගෞරවයක් කරන පැදකුණු කරනවා නම් ගෞරවයක් කරනවා නම් මම ඒ කෙනා වට තුනක් කැරගෙන කියන්නේ එයාගේ වටේට රවුමට වට තුනක් කැරගෙන වන්දනාමාන කරන තමයි පැදකුණු කරනවා කියන්නේ. එතකොට මට කැමැති පැත්තකට යන්න බෑ. හිතන්න දැන් මම චෛත්‍ය ප්‍රදක්ෂිනා කරනවා කියලා චෛත්‍යයන් වහන්සේ සෑය ප්‍රදක්ෂිනා කරනවා. මොකද මගේ දකුණු අත තියෙනනේ චෛත්‍යය. දැන් හිතන්න මම මගේ අම්මාට ප්‍රදක්ෂිනා කරනවා. කියන්නේ මගේ අම්මට මම පැදකුණු කරනවා. එහෙනම් මම අම්මා වටේ වට තුන කරගෙනකොට මගේ දකුණු අත හිටින්න ඕන අපේ අම්මා පැත්තට. මම පුතේ බෝධින් වහන්සේ ප්‍රදක්ෂිනා කරනවා නම් මගේ දකුණු අත මම රවුම හැරගෙනකොට හැම වෙලාවෙම මගේ දකුණු අත තියෙනවා බෝධින් වහන්සේ පැත්තට.
මම පොදේ චෛත්‍ය වහන්සේ පැදකුණු කරනවා නම් මගේ හැම වෙලාවෙම මගේ දකුණට තියෙන වටේ රවුම කරගෙන වටේ කරගෙනකොට දකුණු අත තියෙන්න ඕන බෝධීන් වහන්සේ චෛත්‍යන් වහන්සේ මේ වගේ ගෞරව කරන කෙනාගේ පැත්තට තමයි මේ අත තියෙන්න ඕන. එහෙනම් පුතේ නොඑක් තැනවල මල් පිරුණු පොකුණු කියනවා සාමාන්‍යයෙන් හැමතැනම තැන් වල මුදර මල් පිපිච්චි වතුර පිරුණු ලස්සන සුන්දර පොකුණු තියෙනවා. ඒ වගේම හැම ගෙදරක් පාසාම ශ්‍රද්ධාවෙන් හිතේ සතුටින් දෙන දාන තියෙනවා. ඒ වගේම සුදු පාටින් තියෙනවා. වැඩින්න තිබුණු කුණු ඔක්කොම අයින් කරලා දාලා කොළරොඩු ඔක්කොම අයින් කරලා දාලා මළුව සහ පාර ඊටම සුදු පාටින් තියෙනවා. ඒ වගේම 100ක් මිනිස්සු ඇවිල්ලා දැන් 100ක් 10000 ගණන් මිනිස්සු ඇවිල්ලා වන්දනාමාන කරලා ප්‍රදක්ෂිනා කරනවා කියලා තමයි මේ කවියෙන් කියන්න උත්සාහ කරලා කියන්නේ. උදේ මේ කවිය පුරාවටම කියන්නේ මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ තිබු ආගමික ශ්‍රද්ධාව නැත්නම් ආගමික ජීවිතය පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ ඇස්සේ කියනවා මේ ගම හරිම ශාස්ත්‍රීයයි සරුසාරයි කියන සම්බන්ධ. පුතේ ගමේ මිනිස්සුන්ට ආර්ථික මැදින් ප්‍රශ්නයක් නැත්නම් මිනිස්සුන්ට ආර්ථිකයේ ලොකු ගැටලුවක් නැත්නම් මේ මිනිස්සුන්ට බින්දහාන් කරන කටයුතු ඒ වගේම ආගමික ජීවිතේට නැඹුරු වීමේ හැකියාවක් හොඳ ආකාරව පවතින එක තමයි කවියා කියන්න උත්සාහ කරන නිසා කවියා කියන්නේ. හරි අපි බලමු පුතේ පදෙන් පදයට මේ මොකද්ද කියන්නේ කියලා තේරුම. පුතේ නොඑක් තැනම පිපි තැන් වලම පිපුණා වූ නොඑක් තැනම පිපි තැන් වල පිපුණා වූ නොඑක් තැනම පිපි තැන් වල පිපුණා වූ මල් පිරුණු පොකුණුය මල් වලින් පිරුණා වූ පොකුණුය මල් පිරුණු පොකුණුය මල් වලින් පිරුණා වූ පොකුණුය මල් පිරුණු පොකුණුය මල් වලින් පිරුණා වූ පොකුණුය ගෙයක් කනම ගෙයක් පාසාම ගෙයක් කනම ගෙයක් පාසාම ගෙයක් කනම ගෙයක් පාසාම සදහෙන් ශ්‍රද්ධාවෙන් නැත්නම් පුතේ සන්තෝෂයෙන් සතුටින් කියන්න පුළුවන්. සදහෙන් ශ්‍රද්ධාවෙන් නැත්නම් සතුටින් කියන්නත් පුළුවන්. සදහෙන් ශ්‍රද්ධාවෙන් නැත්නම් සතුටින් කියන්නත් පුළුවන්. දෙවන දකුණුය දෙන්නා වූ ධන්‍ය දෙවන දකුණුය දෙන්නා වූ ධන්‍ය දෙවන දකුණුය දෙන්නා වූ ධන්‍ය මලුමන් කුණුහැර මිදුලේ සහ මාර්ගයේ කසල ඉවත් කොට මලුමන් කුණුහැර මිදුලේ සහ මාර්ගයේ කසල ඉවත් කොට මලුමන් කුණුහැර මිදුලේ සහ මළුවේ කුණු ඉවත් කොට නැත්නම් කසල ඉවත් කොට සුදා ලෙස තිබේ සුදු පාටින් තියේයි සුදා ලෙස තිබේ සුදු පාටින් තියේයි සුදා ලෙස තිබේ සුදු පාටින් තියේයි සියක් අය 100,000ක් මිනිස්සු සියක් අය 100 ගාණක් මිනිස්සු සියක් අය 100 ගණනක් මිනිස්සු වැඳ පුදා වන්දනාමාන කොට පැදකුණිය ප්‍රදක්ෂිනා කරයි ගෞරව කරයි පැදකුණිය ප්‍රදක්ෂිනා කරයි ගෞරව කරයි පැදකුණිය ප්‍රදක්ෂිනා කරයි ගෞරව කරයි. ඉතින් නොඑක් තැනම පිපි මල් පිරුණු පොකුණිය ගෙයක් කනම සදහෙන් දෙවන දකුණිය සුදක් ලෙස තිබේ මලුමන් හැරකුණිය සියක් අය කරති වැද පුද පැදකුණිය තැන් වලම පිපුණා වූ මල් වලින් පිරිච්ච පොකුණු තියනවලු ගෙයක් පාසාම ශ්‍රද්ධාවෙන් දෙන දාන තියනවලු සුදු පාටින් තියෙනවා මළුවේ සහ කියන්නේ මිදුලේ සහ පාර කුණු කොසල ඉවත් කරලා 100 ගාණක් මිනිස්සු ඇවිල්ලා වන්දනාමාන සහ ප්‍රදක්ෂිනා ආදී කටයුතු සිදු කරනවා කියලා තමයි මේ කවියෙන් කියවෙන්නේ. ඉතින් අපි යන ඊළඟ කවියට උදේ නුදුරු වැස්සෙහි ලැලිය ගඟු ලැලිය වටසදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටි විලිය පුල් විලිය නුදුරු වැස්සෙහි ලැලිය ගඟු ලැලිය වටසදි මල් වැලිය සුදු වැලිය පිපිවන සිටි මලිය වන මලිය තුටුවන සිටි විලිය පුල් විලිය. ඉතින් ලස්සනම කවියක් උදේ මේ අපිට හම්බ වෙන හංස සංදේශේ නුදුරු වැස්සෙහි ලැලිය ගඟු ලැලිය උදේ නුදුරුව සමීපයේ දිනවලු
ගඟුලෙලිය ගංගාවක්. ඒ ගංගාව මොකද? සිහිලෙලිය සීතල. එහෙනම් මොකද පන්සල ළඟ දැන් මෙච්චර කතා කරලා අපි පන්සල ආශ්‍රිත පරිසරය, ඒ කියන්නේ පන්සල ඇතුළ පරිසරය කතා කරා. දැන් කවියා ඔන්න පාඨකයා නැත්නම් මේ කවි පොත කියවන කෙනා පන්සල ආශ්‍රිත ප්‍රදේශ නැත්නම් පන්සලෙන් චුට්ටක් එහාට අපි වරන් යනවා. එයා කියනවා නුදුරුවේ සමීපයේ තියෙනවා සිහිලෙලිය සීතල වූ ගඟුලෙලිය ගඟුලක් දියපාරක්. අන්න පන්සල ළඟ සමීපයේ තියෙන මොකද්ද? සීතල වෙච්චි ගඟුලෙලිය ගඟුලක් දිය කඩਿੱත්තක්. වටසෙදි මල් වැලිය සුදු වැලිය වටසෙදි මල් වැලිය. පුතේ පන්සල වටේට මොනවද තියෙන්නේ? වටසෙදි මල් වැලිය. වටේටම තියෙනවලු සුදුම සුදු පාට මල් පුපුණු මල් වැල්. ඒ වගේම සුදු වැලිය සුදු වැලි තලාවක්. මොන බලන්න පන්සල වටේටම තියෙනවා මොකද්ද? පන්සල ළඟ තියෙනවා සීතල වතුර ගලාගෙන දිය කඩਿੱත්තක් දිය පාරක්. ඒක පුතේ පන්සල වටේටම සුදු පාට මල් වැල් වල මල් පිපිලා තිනවා. සහ මේ ආශ්‍රිතවත් සුදු පාට වැලි තලාවක් දකින්න තිනවා. පිපිවන සිටි මලිය වන මලිය පිපිවන සිටි මලිය පිපිච්චි විදිහටම තියනවලු. පිපිච්ච විදිහටම තියෙන මනමලි කැලෑ මල් තියෙනවා. මොකද පිපිච්ච විදිහට තියෙන කියන්නේ අදත් මල් 10ක් පිපෙනවා, හෙටත් 10ක් පිපෙනවා, අනිද්දාත් 10ක් පිපෙනවා. අර අද පිපිච්ච මල් 10 අද පරලා වටනට ගාණක් නැහැ. තව මල් 10ක් පිපිලා. ඒතර එතන අඩුවක් පාඩුවක් පේන්නේ. ඒ කියන්නේ හැමදාම එක වගේ මල් තියෙනවා. ඒ වගේ හැමදාම පිපිච්ච විදිහටම තියෙන මනමල් තියෙනවලු. තුටුවන සිටු විලිය පුල් විලිය. පුතේ පුල් විලිය පිරුණා වූ විල් තියෙනවලු. මේව දැක්කම මොකද වෙන්නේ? සිතුවිලි කියන්නේ හිතවිලි තුටුවන සතුටු වෙනවලු. මොකද මේ කවියෙන් කියනවා නුදුරුව සීලෙලිය ගඟුලෙලිය. පන්සල සමීපයේ නුදුරුවේ තියෙන මොකද? සීතල වතුර ගලාගෙන දිය පාරක්. දිය කඩਿੱත්තක්. ඒ වගේම මේ පන්සල වටේට මොනවද තියෙන්නේ? මල් වැල් තියෙනවා. සුදු පාට මල් වැල් තියෙනවා. ඒ වගේම මේ පස නැත්නම් මේ බිම සුදු පාට සුදු පාට වැලි තලාවක්. ඒ වගේම පුතේ පිපුණු ආකාරයටම පවතින කැලෑ මල් තියෙනවා. ඒ වගේම පිරුණා වූ විල් තියෙනවා. පුතේ විලක් පිරුණා කියන වතුර විතරක් නෙවෙයි. ඒකේ මල් මම ඉස්සරත් කියව දුන්නා. නිල් මානෙල් ලෝලු මේ වගේ මල් නෙළුම් මේ වගේ මල් පිපිලා තියෙනවා. විල් තියෙනවා. මේවා දැක්කම තුටුවන හිතේ තියෙන සිතුවිලි මොකක් වෙනවද? තුටුවන සතුටු භාවයට පත් වෙනවා කියලා තමයි කවියා මේකෙදි කියන්නේ. මේකෙදි කියන්නේ මේ කැරවගමේ තියෙන ශාස්ත්‍රීයත්වයේ සුන්දරත්වයේ අලංකාරය සහ පන්සල ආශ්‍රිත තියෙන සිසිලස සිනිඳු මෘදු බව තමයි කවියා මේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. අපි බලමුද වචනෙන් වචන දෙකෙත් මොකක්ද කියන්නේ කියලා. ඉතින් නුදුරුවේ සමීපයේ සිහිලලිය සීතල වූ ගඟුලලිය දොළපාරක්ය ගඟුලලිය නම් ගංගාවන්‍ය දොළපාරක්ය වටසැදි මල් වටේටම පිපුණා වූ නැත්නම් වටසැදි මල් වටේටම සදුනා වූ මල් වැල්ලිය පොතේ මෙතන මේ එක වචනයක් අඩුයි වැලිය සුදු වැලි තලාවන්නේ කියලා වචනේ හැරිලා පිපිවන සිටි මලිය පිපුණු ආකාරයටම පවතින වනමලිය කැලෑමල්ය තුටුවන සිතුවිලිය සතුටු වන සිතුවිලි පුල්විලිය පිරුණා වූ විල්ය. මේ තුටුවන සිතුවිලිය සිතුවිලි සතුටු කරයි පුල්විලිය පිරුණා වූ විල්. තුටුවන සිතුවිලි සතුටු කරයි පුල්විලිය පිරුණා වූ විල් කියන එක තමයි මේ කියන්නේ. පුතේ නුදුරුව සිහිලැලිය ගඟුලැලිය සමීපේ සීතල වතුර ගලාගෙන ගඟුලක් තියෙනවා. වටසැදියේ මල් වැලියේ සුදු වැලිය පන්සල වටේටම සුදු පාට මල් පිපෙන සුදු මල් වැල් තියෙනවා. ඒකම සුදු වැලි තලාවක් තියෙනවා. පිපිවන සිටි මලිය වන මලිය පිපුණු ආකාරයටම පවතින කියන්නේ හැමදාම එක විදිහට මල් පිපෙන කැලෑ මල් තියෙනවා. ඒ වගේම දරුවෝ තුටුවන සිටුවිලිය පුල්විලිය ගුවම පිරුණු විලක් තියෙනවා. මේ පිරුණු විල් තියෙනවා. මේවා දැක්කහම හදවතේ ඇති වෙන හැම සිතුවිල්ලක්ම සතුටටපත් වෙනවා, ආනන්දයටපත් වෙනවා කියන එක තමයි කවියා මෙහිදී කියන්නේ. පුතේ අපි යන ඊළඟ කවියට
පවනද පිපි තුරේ නිර තුරේය කුසුමන් පෙති තුරේ මලු තුරේය අවට සුපිපි සරේය බිගු සරේය සිත එවෙහෙර කරේය ලොබ කරේය පවනද පිපි තුරේය නිර තුරේය කුසුමන් පෙති තුරේය මලු තුරේය අවට සුපිපි සිරේය බිගු සරේය සිත එවෙහෙර කරේය ලොබ කරේය ඊළඟට පවනද පිපි තුරේ නිර තුරේය හුළඟ ඇවිල්ලා හැම වෙලාවෙම පවනද පිපි තුරේ පවන් අද තුරේ කියන්නේ සුළඟ හැම වෙලාවෙම ඇවිල්ලා නිරතුරේ නිරන්තරයෙන් හුලං ඇවිල්ලා මොකද කරේ කුසුමන් පෙති තුරේ අර කඩා වැටෙන මල් පෙති මලු තුරේ මලු වේතුරුව ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මේ දැන් අර අපි කොන අවට හැමතැනම මොනවද මල් පිපිලා තියෙනවා කියලා. ඒතර මේ අවට හැමතැනම මල් පිපිලා තියෙන ගස්වල මල් පිපිලා ඒ මල් පර වුණාම ඒ මල් පෙති හුලකට කඩන් ආවම මොකද කරන්නේ හුලඟ හැම වෙලාවෙම ඇවිල්ලා අර වැටෙන මල් පෙති ඔක්කොම ටික අරන් එනවා කොහොමද හුලඟට අරන් එනවා මලු තුරේ විහාර මිදුලේ අතුරනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම පුතේ හුලං ඇවිල්ලා අර ගස් වලින් වැටෙන මල් පෙතේ විහාර මිදුලේ අතුරනවා. අවට සුපිපි සරේ බිකු සරේ පුතේ අවට සුපිපි සරේ අවට සුපිපි සිරේ බිකු සරේ පුතේ අවට මොනවද තියෙන්නේ සුපිපි සිරේ තාමත් හොඳට නෙළුම් මල් පිපිච්චි ඕලු මල් පිපිච්චි ලස්සන පුකුණු තියෙනවා. පුතේ ඒ පුකුණු වල මොකද බිකු සරේ නීමෙසිනාද ඇහෙනවා. නෙළුම් මල් පැණි බොන්න වෙලා මොකද නීමෙස් උන්ගේ සාධ්‍ය වෙනවා සිත එවෙහෙර කරේ ලොබ කරේ මේ දර්ශනේ දකින ඒ කියන්නේ පුතේ දැන් නිතරම හුලං ඇවිල්ලා ඒ හුලං වල ඒ කියන්නේ ඒ හුලඟට අර වටේ තියෙන මල් ගස් වල මල් පෙති ටික කඩන් එලා එක දිගට පන්සලේ විදුල දෙක හැලලා තිබ්බම දැන් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය ෆොටෝ වල තියෙනවා මල් පෙති ටික කියන්නේ මල් වැටිලා බිම හින ලස්සනයි අන්න ඒ විදිහ දර්ශනයක් තමයි කියන්නේ. කියන්නේ හුලඟ හැම වෙලාවෙම නිරන්තරයෙන් ඇවිල්ලා අර ළඟ අහල පහල තියෙන හැම ගස්වලම මල් පෙති ටික අරන් හුලඟට ඇවිල්ලා මුළු විහාර මිදුලෙම වැටලා තියෙනවා. ඒ වගේම ළඟ තියෙනවා පුතේ පොකුණු. ඒ පොකුණු වල නිල් මානෙල් ඕලු නෙළුම් නේද? ඒක සුදු නෙළුම් රතු නෙළුම් මේ ආකාරයේ මල් පිපිලා තියෙනවා. ඒ වගේ පුතේ මේ මල් වල පැණි බොන්න ඒ කියන්නේ නෙළුම් මල් වල පැණි බොන්න මොකද බිගු ඇවිල්ලා කියන්නේ මීමස් ඇවිල්ලා උන්ගේ සද්දේ ඇහෙනවා. මේ මනස්කාන්ත පරිසරය කියන්නේ සිත එහෙර කරේ ලොබ කරේ මේ මනස්කාන්ත පරිසරය දකින මේ සුන්දර පරිසරය දකින ඕනම කෙනෙකුගේ හිත ලෝභයෙන් ඇති වෙනවා ආශාවක් ඇති වෙනවා කියලා තමයි කවියා මේදී කියන්න උත්සාහ කරන්නේ. පුතේ පවනද නිරතුරේ සුළඟ නිරන්තරයෙන් පැමිණ පිපිතුරේ පිපුණා වූ මල් වල මල් පෙති මලුතුරේ මළුවේ ඇදුරුවේ පුතේ එතන චූටි වචනයක වැරද්දක් තියෙනවා. මෙතන පවනද නිරතුරේ පිපිතුරේ කියන එකට එන්න ඕන. ඒ කියන්නේ සුළඟ නිරන්තරයෙන් පැමිණ පිපුණා වූ මල් කුසුමන් පිපිතුරේ පිපුණා වූ මල් වල කුසුමන් පිපිතුරේ පිපුණා වූ මල් වල පෙති අතුරුවේ කොහෙද මලුතුරේ මලුතුරේ. ඒතර මෙහෙම ලියන්න පුතේ පවනද නිරතුරේ සුළඟ නිතර පැමිණ පිපිතුරේ කියන ලියන්න පුතේ පවනද නිරතුරේ සුළඟ නිතර පැමිණ මලුතුරේ මළුවේ ඇතුරුවේ මලුතුරේ මළුවේ ඇතුරුවේ මලුතුරේ මළුවේ ඇතුරුවේ කුසුමන් පෙතිතුරේ පිපුණා වූ මල් වල පෙතිය කුසුමන් පෙතිතුරේ පිපුණා වූ මල් පෙතිවල නැත්නම් පිපුණා වූ මල් වල මල් පෙතිය අවට සුපිපිසරේ සමීපේ හොඳින් පිපුණු විල්වල අවට සුපිපිසරේ සමීපේ හොඳින් පිපුණු විල්වල සමීපේ හොඳින් පිපුණු විල්වල විගුසරේ නිමිසිනාදය විගුසරේ නිමිසිනාදය එවෙහෙර කෙරේ ඒ විහාරයේ කෙරෙහි එවෙහෙර කරේ ඒ විහාරයේ කෙරෙහි එවෙහෙර කරේ ඒ විහාරයේ කෙරෙහි සිත ලොබ කරේ සිත ලෝභය ඇති කරවයි සිතේ ආශාව ඇති කරවයි සිත ලොබ කරේ සිතේ ආශාව ඇති කරවයි සිතේ ලෝභය ඇති කරවයි පවනද පිපි තුරේ නිරතුරේ කුසුමන් පිපි තුරේ මලු තුරේ අවට සුපිපි සිරේ බිගුසරේ සිතේ වෙර කරේ ලොබ කරේ පුතේ හුලඟ නිතරම ඇවිල්ලා ළඟ පාත වටේට පිපිලා තිබුණු සෑම මල් භාගම පරවෙච්ච මල් පෙති ටික මල් පෙති කඩා කියන්නේ ඇවිල්ලා හුලඟට විහාර මිදුල පුරාවට ඇතුළු වුණා. ඒ වගේම පුතේ මේ විහාරය අවට තියෙන පොකුණු වල
හොඳට මල් පිපිලා ඒ මල් වල පැණි බොන මීමැස්සු ඇවිල්ලා ඉතින් මේ චිත්‍රය දකින මේ පරිසරය දකින කාගෙනම් හිත ඒ විහාරයේ කෙරේ මොනතරම් ලෝභයක් ඇති කරනවද කියන එක තමයි කවිය කියන්න උත්සාහ කරන්නේ. පුතේ මේ තමයි අන්තිම කවිය. දුටු සත් සිතට තුටුවන ලෙසට නිතියනි සතරත එකට සමතර බෙර ඇසක් මිනි පැහැපත උදුල නොහල වැලි අතුල මලු තැන්ති මිහිකත සමුන ලෙවුදුනර මඩල වැනි. පුතේ දුටු සත් සිතට තුටුවන ලෙසට නිතියනි බලන්න ට දාලා නිවන් ලස්සන කවිය. දුටු සත් සිතට තුටුවන ලෙසට නිතියනි සතරත එකට සමතර බෙර ඇසක් මිනි. දුටු සත් සිතට තුටුවන ලෙසට නිතියනි. පුතේ දකින්නා වූ ජනයාගේ සිතට නිරන්තරයෙන්ම සතුටක් ඇති වෙන විදිහට. ඒ කියන්නේ දකින ජනතාවගේ හිතට සතුටක් ඇති වෙන ආකාරයෙන් සතරත එකට සමකර බෙරැසක් මිනි. ඒකද බෙරැසක් මිනි කියන උපමාවක් තියෙන බෙරැසක් කියන්නේ. ඒකද බෙරැසක් කියන්නේ බෙරේ පළුව අර සුදු පාට තියෙන එක. ඒ වගේ සතරත හතර පැත්තම හරියට බෙරහැක් වගේ සමතලා කරලා. කොහෙද මේ කියන්නේ? පැහැපත සුද නොහල වැලිය ඇතුළ මලු නැති. මලු තැනි. ඉතින් පැහැපත බබලෙන් පැහැපත් වූ සුදු පාට නොහැරම තියෙන වැලිය තුල දාලා කොහෙද මළුවේ. පුතේ සාමාන්‍යයෙන් දුටු සත සිතට කියන්නේ මේ කවිය කියනවා දකින්නා වූ ඕනම මිනිස්සෙගේ දකින්න ඕනම කෙනෙක්ගේ හිත සතුටු වෙන විදිහට දකින්න ඕනම කෙනෙක්ගේ ඇස් දෙක හිත සතුටු වෙන විදිහට මුළු පන්සල් මිදුලම ඒ කියන්නේ හතර පැත්තම සමතලා කරලා. ඒ කියන්නේ එක ගානකට සමාන මට්ටමකට තියලා වලවල් නැහැ, ගල් නැහැ, සමතලා මට්ටමකට තියලා හරියට මොකක් වගේද? බෙරෑසක් වගේ, බෙරක පළුවක් වගේ. පුතේ බෙරේ එක පැත්තක් උසයි එක පැත්තක් එහෙම නැහැනේ. බෙරේ පළුව සාමාන්‍යයෙන් එකම විදිහට රවුමට ඇදලා බෙදලා තියෙන එකම විදිහට එකම මට්ටමකට. ඒ වගේ මේ පන්සලේ මිදුලක් මොකක් කරලා තියෙන්නේ? එක විදිහකට සමතලා කරලා එකම ගානකට, ඒ කියන්නේ හතර පැත්තේම එක සමාන වෙන්න සමතලා කරලා පැහැපත බබලන්නා ඕ නැත්නම් පැහැපත් වූ සුදු නොහල සුදු පාටත් නොහැර තියෙන සුදු පාට වැලි මොනවා කළද? වැලි අතුල මලු තෙනි මුළු මළුවේම සුදු පාට තියෙන වැලි අතුරලා හරියට මොකක් වගේද? මිහිකත සඳුන් ලෙවුදුන් උර මඩල වෙනි. මිහිකත මහී කාන්තාවගේ සඳුන් ආලේප කරන උර මඩල. ඒ කියන්නේ පුතේ උර ප්‍රදේශයේ පපු ප්‍රදේශයේ වගේ ඊටාම ලස්සනට තියෙනවා කියන එක තමයි කියන්නේ. පුතේ මේ මෙතනින් කියන්නේ මිහිකත සඳුන් ලෙවුදුන් උර මඩල වෙනි කියුවොත් සමහරු කියනවා මෙන්න මේක මේ ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ මහී කාන්තාවගේ පපුවට පන්සලේ මිදුල උපමා කරාම ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. සාමාන්‍ය පුතේ දැන් මේ කියන්න උත්සාහ කරන්නේ. හැබැයි මහී කාන්තාවගේ කියන්නේ සාමාන්‍ය පුතේ කාන්තාවකගේ සාමාන්‍යයෙන් අම්මෙකුගේ හදවත නැත්නම් පුතේ පපුව ප්‍රදේශයේ සාමාන්‍ය මෙලෙක් ඕඩම කෙනෙක්ගේ පපුව මෙලෙක් කියනවා අපි. ඒතර පුතේ සාමාන්‍යයෙන් මේ කියන්නේ මෙතන තමයි අම්මගේ උණුහුම දැනෙන්නේ අපිට. මෙතන තමයි පුතේ කාන්තාවගේ උණුහුම ආදරේ ඔක්කොම අපිට දැනෙන තැන. ඒතර පුතේ සාමාන්‍යයෙන් මේ කියන්න උත්සාහ කරන්නේ පන්සලේ මිදුලේ වාඩි වෙලා හිටපුවාම පන්සලේ මළුවේ වාඩි වෙලා හිටපුවාම ඒ බෝධීන් වහන්සේගේ උලම්පහර. ඒතකොට ඒ වගේම දැන් අපි මෙතන කතා කරා එහා පැත්තේ දොලක් යනවා. මුළු පන්සල වටේටම ලස්සන මල් තියෙනවා. ඒ වගේම තැන් වල පොකුණු වල මල් පිපිලා තියෙනවා. ඒතර මේවා ඔක්කොම දකින්න කොහේ වාඩි වුණාමද? මේ විහාර මළුවේ වාඩිලා හිටපුවාම. එතකොට අර උරමණ්ඩල වෙනි කියලා කියන්නේ සාමාන්‍යයෙන් සෞම්‍ය ගතියක් සැනසීමක් මෙතනදී ලැබෙනවා කියන එක තමයි මෙතනින් කියන්න උත්සාහ කරන්නේ. නැත්නම් සමහරු මේක මම දැකලා තියෙනවා අර්ථකථනය කරනවා කියන්නේ මහී කාන්තාවට උපමා කිරීම කියන මහී කාන්තාවගේ උර ප්‍රදේශයට පපු ප්‍රදේශයට උපමා කිරීම හරි වැරදි කියන එක. නමුත් කතා කරලා තියෙන්නේ කවියා නැත්නම් හාමුදුරුවෝ වීදාගම හාමුදුරුවෝ අන්න අර කතන්දරේ. එතකොට දුටු සත සිතට තුරුවන ලෙස තියෙන නිරන්තරයෙන්ම දකින්න කිනාගේ හිතට සතුටක් ඇති වෙන විදිහට මුළු පන්සල් භූමිය මිදුලම සතර තෙකට සමකර බෙරසක් මිනිසා බෙර පළුවක් වගේ මුළු පළාත මුළු පන්සල් මිදුලම එක විදිහකට සමතලා කරලා සුදු පාට වැලි ඉහලා හරියට මොකක් වගේද? මිහිකතගේ මහී කාන්තාව සඳුන් ආලේප කරන උර මණ්ඩල වගේ කියන එක තමයි කියන්න උත්සාහ කරලා තියෙන්නේ. පුතේ දුටු සත සිතට දකින්නා වූ ජනයාගේ සිතට දුටු සත දකින්නා වූ සත කියන සත්‍යයන්ගේ හිතට දුටු සත සිතට දකින්නා වූ ජනයාගේ හිතට පුතේ නියම තේරුම ගත්තාම සත කියන්නේ සත්‍ය. ඒතකොට දකින්නා වූ සියලු සත්‍යයන්ගේ හිතට කියන්නේ නිතියනි තුටුවන නිරන්තරයෙන් සතුටු වන්නට නිතියනි තුටුවන නිරන්තරයෙන් සතුටු වන්නට නිතියනි තුටුවන නිරන්තරයෙන් සතුටු වන්නට සතර අත බෙර ඇසක් සතර දිසාව බෙර පළුවක් මෙන් සතර දිසාවම බෙර පළුවක් මෙන් පැහැපත් අතුල සුදු
සුදු පාට අත් නොහැරෙන සුදු පාට අත් නොහැරෙන පැහැපත් වූ වැලි කෙනෙකුට වැලි කෑල්ල හැල්ලා මෙතන මලු නැති මලුව පුරා මිහිකත මහීකාන්තාවගේ සඳුන් ලෙවදුන් සඳුන් නාලේප කරන ලද උර මඩල වැනි උර ප්‍රදේශය වැනිය කියන එක. ඊපොතේ මේ කවියෙන් උත්සාහ කරන්නේ මම කියෝ තේරුම සාමාන්‍යයෙන් මහීකා කියන්නේ දකින හැම ජනයාගේම සිතේ සතුට ඇති වෙන විදිහට ඒ වගේම සතර දිසාව මිදුලේ බෙරැසක් වගේ මොකක් කරලාද සමතලා කරලා හරියට මහීකාන්තාවගේ පපුව වගේ නැත්නම් මහීකාන්තාවගේ උර ප්‍රදේශය වගේ සුදු පාට වැලි ආලේප කරලා ඊටාම ලස්සනට සුදු පාට වැලි ඉහළ ආලේප කරලා සුදු පාට වැලි ඉහළ හරියට මහීකාන්තාව සඳුන් ආලේප කරලා තමන් උර ප්‍රදේශයේ ඉතා ලස්සනට ප්‍රියකරව තියනවා වගේ පන්සල ප්‍රියකරුවෙක් සහ ඒ පන්සලේ සෞම්‍ය ගතියක් ඒ විදුලේ තියෙනවා කියන උත්සාහ කරන පුදේ කවියක් මම මෙතනින් අද දවසේ නතර කරනවා. පුතේ අපි ඊළඟට දවසේ කතා කරනවා කෑරගල පාඩමෙන් ආන්න පුළුවන් ਵਿਚාර මොනවද? කෑරගල පාඩමෙන් අපි ਵਿਚාර වල කොහොමද උත්තර ලියන්නේ? ඉතින් මේ සම්බන්ධව අපි ඊළඟ දවසේ කතා කරනවා. දරුවෝ ටියුට් එකේ දීලා තියෙනවා කෑරගල පාඩම ආශ්‍රයෙන් අහන්න පුළුවන් සියලු ਵਿਚාර ටික. පුතේ ඔයාලා එක දවසක ਵਿਚාරයක්වත් ලියන්න ඕන. ඒ ටික මම අර කිව්ව විදිහට ලියලා ඒ ਵਿਚාර මට ඒ දවස්වල එවන්න මට කෝල් එකක් දීලා හරි මෙසේජ් එකක් දාලා හරි වෙන් කරව ගන්න පළවෙනි සතියේ දාන්න දෙවෙනි සතියේ තුන්වෙනි සතියේ හතරවෙනි සතියේ කියන එක ඔයාලා ටියුට් එක මට කියන්නේ සෝරි ඔයාලා මට ලියන උත්තර ටික මට එවන්නේ මොන සතියේද කියලා මට කෝල් එකක් දීලා කියන්නේ මම ඔයාලට කියන්න පොතේ මේ සතිය දාන්න කියලා හේතුව මට හැමෝගෙම ටියුට් එක සතියක බලලා දෙන්න බැරි නිසා උත්තර එක සතියක බලලා දෙන්න බැරි නිසා පුතේ ගෙදර වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර ටික අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒ වගේම ටියුට් එකේ මම අද මේ කියපු ටික පුරව ගන්න ඕනේ මේ කරුණ ටික හොඳට වීඩියෝ එක බලලා තුන් පාරක් හරි කමන්න බලලා හුක්කන් දෙන්න. පුතේ හෙළබස කියන YouTube channel එක තියෙනවා තවත් මේ කෑරගල පාඩම ගැන මම වීඩියෝ දෙකක් දාලා ඒ දෙකත් මට බලන්න ඕන. ඊළඟ පුතේ ඉතින් හොඳට වැඩ කරන්න. අපි විචාර ටික පෙන්න හදාගමු. අපි ඊළඟ දවසේ කතා කරනවා කොහොමද ඉතා ඉක්මනින් ਵਿਚාරයක් කියන්නේ ඉතා කෙටියෙන් ලකුණු ගන්න පුළුවන් විදිහට කොහොමද අපි උපක්‍රම භාවිත කරලා ਵਿਚාරයක් ලියාගන්නේ අපි මොනවද පාඩම් කරගන්නේ කවි ටික කියන එක සම්බන්ධයෙන් අපි කතා කරපු ඊළඟ දවසේ මේ අද කතා කරේ උදේ අඟහරුවාදා ක්ලාස් එක 8:10 තිබුණු ක්ලාස් එක සම්බන්ධව මට හදිස්සිය මල ගෙදරක් සිදුවෙච්ච නිසා කරගන්න බැරුණා. ඒ ක්ලාස් එකට අදාළව තමයි අපි මේ පාඩම තමයි කතා කරේ. ඉතින් පුතේ මම අදහසක් තියෙනවා හැමදාම කියන්නේ මේ සතියේ ක්ලාස් එක Zoom එකෙන් නොකර දැන් Zoom app එකෙන් සිද්ධ කරාම මේ වීඩියෝ කාය වල දවසක්වත් බලාගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාව විතරනේ නිසා මම හිතනවා පුතේ මේ විදිහට වීඩියෝ එකක් හදලා YouTube අප්ලෝඩ් කරාම පුළුවන් ඕන වෙලාවක බලන්න. ඒ වගේම YouTube අන්ලිමිටඩ් පැකේජ් එකක් දාගත්තාම වලට කීපතාවක් බලන්න පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලගේ විභාගය ඉවරනකම් වීඩියෝ තියාගෙන ටික ඔයාලට බලන්න පුළුවන් නිසා මම හිතනවා දිගට මෙන්න පාඩම සිදු කරලා යන්න. ඒ සම්බන්ධව ඔයාලගේ අදහස් අනුකූල කිරීම ටිකක් කියන්න. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. අන්තර වැඩ කටයුතු කරගන්න. අධි කර ගන්න දේ විතරයි හෙට ඉතුරු වෙන්නේ. මම හැමදාම කියනවා. එහෙනම් පුතේ මේ ටික කාලේ මානසික වැඩ කරන්න කට වෙන්නේ. එහෙනම් ජය තිරුවන් සරණයි.